අයිබෝවන් හරි අපි එතකොට මම වෘත්තයේ ජාය පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට මම අතරම මේක මේ 10 පන්තියට නැති එකක් තමයි මම ඔය ඉස්සෙල්ලා ක්‍රමයක් කරේ සමාන ජාය කේන්ද්‍රයට සමදුරින් පිටයි කියන්නේ. ඊළඟ පිටුවේ බලන්නකෝ තවත් එකක් තියෙනවා. ඒකේ අනිත් පැත්ත. සමදුරින් පිහිටි ජාය කේන්ද්‍රයට සමදුරින් පිහිටි ජාය සමාන වේ කියන්නේ. රූප සටහනක් ඇඳලා ඇති. එතන අපි ඉහත ප්‍රමේය විලෝමය කියලා කියමු. ඉහත ප්‍රමේය විලෝමය. මේ රූප සටහන තියෙනවා මේ ආකාරයට. A B C D බලන්න ටියුබ් එකේ මෙන්න මේ ආකාරයට රූප සටහන ඇති. මේ පාදේ සමානව දීලා තියෙනවා. මේ කේන්ද්‍රේ O. දැන් ප්‍රමේය කියලා දීලා ඉහත ප්‍රමේය විලෝමය කියලා කියනවා. ඉහත ප්‍රමේය විලෝමය කියලා කියනවා. ඉහත ප්‍රමේය විලෝමය කියලා කියනවා. ආයකල එතන ප්‍රමේය අපි ලියාගමු. වෘත්තයක කේන්ද්‍රයේ සිට සමදුරින් පිහිටි ජාය සමාන වේ. වෘත්තයක කේන්ද්‍රයේ සිට සමදුරින් පිහිටි ජාය සමාන වේ. අතර මේ ප්‍රමේයන් දෙක අවශ්‍ය ප්‍රමේයන් දෙකක්. ඒකෙන් ගණන් හිතන් තියෙනවා. අපිට අනිකුත් ජාමිතික සිද්ධාන්ත සඳහා මේවා අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නැත්නම් දන්නේ නැහැ. නමුත් අපි ඒක ඉගෙන ගමු. මොකද ඒක ඉතාල වැදගත් වෙන නිසා. හරිද? දැන් එහෙනම් මේකේ අපි මොකද්ද කලින් කිව්වේ? සමාන ජාය දෙකක් ගත්තාම ඒ ජාය දෙක කේන්ද්‍රයට සමදුරින් පිහිටනවා කියලා. ඒතකොට මේකේ විලෝමය මොකද්ද? කේන්ද්‍රයට සමදුරින් පිහිටි ජාය සමානයි කියන එකයි. දැන් දත් එහෙම ලියන්න. ඒ ඊතරම අපි ගන්න හදපු දත් ලියන්න. O කේන්ද්‍රයේ වන වෘත්තයක ඔව් දත්තය මේක දිහා බලලා ලියන්න දත්තය. O केंद्रය වන වෘත්තයක AB සහ CD ජාය දෙකකි. මෙහි ये रूप से डाले बारन में आप भी में आप क्यों है मित्र भी में आप क्यों मेरी OP सहा OQ पिलिवली AB ट सहा CD ट लंबकव एंड ऐत कतलिया लंबकव एंड ऐत इलाकटे OP समानाई OQ वे मतिन या कल कर OP समानाई OQ वे දැන් මේකේ සාධනීය කළ යුක්ත මොකද්ද? AB සමානයි CD බව. දැන් මෙයා නිර්මාණයක් අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් නිර්මාණය මොකක්ද? AO OC AO සහ OC යා කර දැන් සාධනය අපි පටන් ගමු. දැන් මේ අපි දන්නවා දැන් ඒතර ලම්බකව ඇද්ද නිසා මෙයයි සමච්ඡේද වෙනවා. මෙයයි ඒක සමච්ඡේද වෙන බව අපි දන්නවා. අපි ඒකත් ඕනනම් සටහන් කරමු. මෙයාට ලම්බක කේන්ද්‍රයේ සිට ඇඳාම මේ දුරයි සමච්ඡේද වෙනවා. මේ දුරත් සමච්ඡේද වෙනවා. මෙයා දැනටම දීලා තියෙනවා. හරිද?
දැන් එහෙමනම් අපි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ඔප්පු කරන්න පුළුවන් නම් මේ පාදේ සමාන වෙනවා. එහෙනම් මේ පාදේ වගේ දෙගුණයක් AB වෙනවා. මේ පාදේ වගේ දෙගුණයක් DC වෙනවා. එතකොට සමාන ජයයි. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඉස්සර. අපි එතනින් පටන් ගමු සාධනෙ. මොකද්ද? OPA ත්‍රිකෝණය සහ OQC ත්‍රිකෝණ සැලකීමෙන් අපි දන්නේ මොනවද? AO සමානයි OC. AO සමානයි OC. වෘත්තය අරයි. අය දන්නවා PO සමානයි OQ දත්තේ. ඊළඟට OPA කෝණය සමානයි OQ C කෝණය අංශක 90යි. එහෙනම් නිසා OPA ත්‍රිකෝණය අංග සමයි OQ C ත්‍රිකෝණයට මොන අවස්ථාවේද? කර්ණ පහ අවස්ථා. කර්ණ පහ අවස්ථා. එම නිසා AB සමානයි QC අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග යටතේ දෙක සමාන වෙනවා. එහෙනම් මෙයා දෙකෙන් ගුණ කරමු. දෙකක් AB සමානයි දෙකක් QC. දෙකක් AB කියන්නේ මොනවද? AB. දෙකක් QC කියන්නේ මොකද්ද? B. නැත්නම් C. එහෙනම් ඔන්න කේන්ද්‍රයේ සමදුලිත පිටිජාය සමානයි කියන එකත්. සමහර අවස්ථාවල මේ කියන මූල ධර්මය තව එහාට එන ජ්‍යාමිතික ගැටලු සඳහා ගන්නත් තියෙනවා. සමහර පළවෙනි පේපර් එකේ ගැටලු වලට මේවා භාවිතා වෙලා තියෙනවා. විභාග ගැටලු බලනකොටත් තියෙනවා. ඉතින් ඒ නිසා මේක අපේ පොතේ නෑ කියලා අපිට අතාරින්න බෑ. ඒකයි මම මේක කියලා දුන්නේ. ඒකෙනුත් ගණන් ටිකක් තියෙනවා. ඒකේ කීපයක් හදමු. ඊට ටික ඔයගොල්ලෝ ඊට පස්සේ හදන්න ඕන. මම එච්චරම නෙවෙයි උනාට ගණන් ගොඩක් දැම්මා. දැම්මට ඔයා ඒක හදන්න ඈ. බලන්න 33 වෙනි ගාන. දැන් 33 වෙනි ගාන බලන්න. හරි මෙන්න වෘත්තයේ කේන්ද්‍රයේ OB. එහි දැන් අපි 33 වෙනි ගානය ඇඳ ගන්න පුරුෂකාන ටක් ගාලා අපි ඉවර කරමු එක. AC මෙයා කේන්ද්‍රය O මෙයා CD මෙතෙන්ට ලම්බකයක් ඇතුළත තියෙනවා මෙතෙන්ට ලම්බකයක් ඇතුළත තියෙනවා මේ තුනවල සමානයි කියලා තියෙනවා මෙන්න වෘත්තයේ කේන්ද්‍රය OB මෙයා සෙන්ටිමීටර් 3ක් කියලා දීලා තියෙනවා හරි පළවෙනි ප්‍රශ්නේ ආවා මෙහි ජාය දෙක නම් කරන්න ජාය දෙක ඔව් A B AB සහ CD
කේන්ද්‍රයේ සිට AB ට ඇති දුර කේන්ද්‍රයේ සිට AB ට ඇති දුර කීයද? සෙන්ටිමීටර් 3යි. මේ දීලා තියෙනවනේ. ඊළඟ එක අහනවා AB සමානයි CD නම් OQ දිග. මෙතන P මෙතන Q. AB සමානයි CD නම් මේකේ දිග මොකද කරන්නේ? සෙන්ටිමීටර් 3යි. සමාන ජාය කේන්ද්‍රයට සමතුලිත පිටයි. එහෙනම් එහෙම නිසා අපිට OQ කීයද? සෙන්ටිමීටර් 3යි. හේතුව සමාන ජාය කේන්ද්‍රයට සම දුරින් පිහිටයි. සමාන ජාය කේන්ද්‍රයට සම දුරින් පිහිටයි. ඊළඟ ගාන ඊළඟට හදන්න 35 වෙනි ගාන ඊළඟට බලන්න. ඔව් 35 මෙතන PQ RS ජාය දෙක. කේන්ද්‍රය වූ මෙයාට ලම්බකව මෙයාට ලම්බකව තියෙනවා. මෙයා U මෙයා T. මේ කියන විදිහට මෙන්න වෘත්තයේ කේන්ද්‍රය OV. OU PQ ටද OU PQ ටද OT RS ටද ලම්බක වේ. PQ සමානයි RS සමානයි 16යි. එහෙනම් මෙයා 16යි මෙයා 16යි. 16යි. වෘත්තයේ අරේ 10යි. එහෙනම් අපි වෘත්තයේ අරේ මෙතනින් නම් කරගන්න පුළුවන්. එකක් වුණත් මෙයා 10යි මෙයා 10යි. වෘත්තයේ අරේ සෙන්ටිමීටර් 10යි. OU සහ OT දුර සොයන්න. මේ දුරයි සොයන්න කියලා කියනවා. හරි. දැන් අපිට පැහැදිලි ගොඩක් දේවල් නේද? මේක ලකුණු කරගන්න. දැන් අවල් ලියවිය අවශ්‍ය නැහැ. මේකට ලම්බක වේදලා තියෙනවා මෙයයි සමානයි. මෙයාට ලම්බක තියෙනවා මේ දෙන්න සමානයි. ඔගේ අපි ඒක ලකුණු කරමු. මෙයා 16 නම් මෙයා 8යි. මෙයා 16 නම් මෙයා 8යි. දැන් මේ අනුව අපිට එක දුරක් හොයන්න පුළුවන්. තේරුණාද? දැන් කෙටි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ නිසා ඒක අපිට අද අරවම ඕනේ නැහැ. ඒවට අපි ලිව්වට කමක් නැහැ. මොකද ඔයගොල්ලෝ පුරුදු වෙන්නනේ හදන්නේ මේවා. දැන් එහෙනම් අපිට මෙන්න මේ දුර කෙලින්ම අපිට PU සමානයි 16 විදීම 2යි සෙන්ටිමීටර් 8යි කියලා ගන්න. හේතුව කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වේ. මේක අවශ්‍ය නැහැ. හරි. දැන් එහෙනම් අපිට මේ දුර හොයාගන්නයි ඕනේ. මෙයා 10යි, මෙයා 8යි ඍජුකෝණික ත්‍රිකෝණය. PUO ඍජුකෝණික ත්‍රිකෝණයට අයිතිකර සම්බන්ධය දාන්න. 8 වර්ගයේ ධන OU වර්ගයේ සමානයි 10 වර්ගය. 8 වර්ගය 64යි. OU වර්ගය 10 වර්ගය 100යි. මෙයා පැත්තට අරන් OU වර්ගය සමානයි 100 ඍණ 64යි. එහෙනම් OU වර්ගය කියන්නේ 36යි. එහෙනම් OU කියන්නේ
ධන හෝරින වර්ගමූල 36යි. එහෙනම් OU කියන්නේ ධන 6යි කියන එක තමයි අපිට ගන්න. දැන් OU දුර හොයාගත්තා ධන 6යි. හරි. දැන් OU ධන 6යි නම් OD කීයද? 6යිමයි. මෙයා සමානයි. මෙයාගේ දුරක් 16යි මෙයා දුර 16යි කියන්නේ සමාන ජායය. එහෙනම් සමාන ජාය අනිවාර්යෙන් කේන්ද්‍රයට සමදුලින් පිළිගන්න නිසා OD කීයද? 6යි. එහෙනම් OD කෙලින්ම ලියන්න 6 සෙන්ටිමීටර හේතුව සමාන ජාය කේන්ද්‍රයට සමදුලින් පිළිගන්න. අන්න ඒක. උඩ අවස්ථා දෙකම. හරි. දැන් ඕගොල්ලෝ මේකේ 36 37 38 ඔන්න 36 37 38 ඔය ගණන් තුනක් හදන්න ඕන. මේකේ වැඩිපුර මම ගණන් දෙන්න ඕගොල්ලෝට පොඩ්ඩක් හදන්න දෙන්නත් එක්ක. මේ ගණන් ඔන්න ටික දැන් ඔන්න තව ගණන් තුනක් ඕගොල්ලන්ට හදන්න දෙන්න. 3යි 39ක් හදන්න ඕන. 38 39. දැන් 40 වෙනි ගාන අපි ගමු සාධනය කිරීම එකක්. 40 වෙනි ගාන. බලන්න. වෘත්තයක් කියලා කියනවා. කේන්ද්‍රය හෝ. ඒත් එක්ක ත්‍රිකෝණයක් දීලා තියෙනවා. A B C මෙතන ඇති ලම්බකය මෙයාටත් ලම්බකයක් මෙතන තියෙනවා E F මෙයා D එඳ ගන්න රූප සටහන මෙම වෘත්තයේ කේන්ද්‍රය OB මෙහි EO සමානයි OD සමානයි OF වේ ABC සමපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන්න. දැන් දත්තේ ලියලා පටන් ගමු. ඉස්සෙල්ලාම දත්තේ ලියන්න. ඔව් මොකද්ද දත්තය? මේක දීලා කියන එක ලියන්න. මේ පොඩි දූප එකක් දීලා මෙම වෘත්තයේ අරය මෙම වෘත්තයේ කේන්ද්‍රය OB ඊළඟට දීලා තියෙනවා මෙහි EO සමානයි OD සමානයි
OFA දත්වේ සාධනය කළ යුක්ත ABC ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් බව. දැන් සාධනය අපි බලමු. දැන් බලන්නකෝ AB පාදයයි BC පාදයයි ගත්තොත් AB පාදයයි BC පාදයයි ගත්තොත් මොකක්ද? මෙයාට සමදුරින් මෙයා පිටලා තියෙනවා, මෙයාට සමදුරින් මෙයා පිටලා තියෙනවා. එහෙනම් කේන්ද්‍රයට සමදුරින් පිටි ජාය දෙකක්. එහෙනම් මේ ජාය සමානයි. එහෙනම් පළවෙනිම පට්ට ගන්න පුළුවන් AB සමානයි BC. ආයෙත් අරකට කියලා අපි ගමු. EO සමානයි OF එක දත්තේ. එම නිසා AB සමානයි BC එක එකයි. හේතුව සමාන ජාය කේන්ද්‍රයට සමදුරින් පිහිටයි. කේන්ද්‍රයට සමදුරින් පිහිටයි. ඔය ආකාරයටම මේ පාදයයි සමානයි. ඒකට අපි ගන්නවා OF සමානයි OD. එම නිසා අපිට කියන්න පුළුවන් BC සමානයි AC. මේක දෙක. BC සමානයි AC. හේතුව සමාන ජාය කේන්ද්‍රයට සමදුරින් පිහිටයි. සමාන ජාය කේන්ද්‍රයට සමදුරින් පිහිටයි. මේ බලන්න. තවත් ඕන මේ අයියන් සමාන කියලා ගන්න පුළුවන්. අවශ්‍ය නැහැ දෙකක් ඇති. AB BC ට සමානයි. BC AC ට සමානයි. එහෙනම් මොකද වෙන්න ඕන? AB BC AC තුනම සමානයි. අනිත් එකක් ඕන නම් ගන්න පුළුවන්. අපිට අවශ්‍ය නැහැ. එක සහ දෙකට අනුව AB සමානයි BC සමානයි AC වේ. එම නිසා ABC සමපාද ත්‍රිකෝණයකි. ඒකනේ අපි පෙන්නන්නේ. හරි දැන් 41 නැවත ඕගොල්ලෝ විතර කියලා ගන්න 42 දැන් මම මත් දෙන්න 41 වෙනි ගන්නත් ලකුණු කරගන්න ඕගොල්ලෝ හදන්න ඕනේ ගාන 42ට අපි එන්නේ 42ට එන්නේ බලන්න 42 වෙනි ගාන කියවන්න හැමෝම කියවලා බලන්න O කේන්ද්‍රය වන වෘත්තයක AB සහ CD යන සමාන ජාය දෙකකි. O කේන්ද්‍රය වන වෘත්තයක AB සහ CD යන සමාන ජාය දෙකකි. එම ජාය දෙක දික් කළ විට වෘත්තය මත පිටින් වූ වෘත්තයට පිටින් වූ ලක්ෂයකදී ඡේදනය වේ. AB හා CD ලම්බකව OP හා Q ඇද ඇත. OB සමානයි OQ බවද XPO ත්‍රිකෝණයේ අංග සමයි XOQ ත්‍රිකෝණයේ බවද PX සමානයි OX බවද සාධනය කරන්න. ඔබ සරණ
මේ පැත්තට වෙන්න අදික මේ පැත්තට දික් කරන්න තියෙනවා නේද? මේ ජාය AB මේ ජාය CD केंद्रे हो මෙයා මෙයාට ලම්බක වේදලා තියෙනවා මෙයා P මෙයා මෙයාට ලම්බක වේදලා තියෙනවා මෙයා Q මේ දෙක යා කරලා තියෙනවා හරි චරණි දීලා තියෙන්නේ හරි දැන් ඒකේ කියන එකක් තමයි එම ජාය දෙක දික් කළ විට වෘත්තයේ පිටතට වූ x අක්ෂයේදී හමු වේ. මෙයා දික් කරා. ඊළඟට මෙයා දික් කරා. අන්න දික් කරනකොට මේ මෙතන පිටතින් වූ x අක්ෂයේදී හමු වේ. අන්න එකක් දික් කරා. පිටතින් වූ x අක්ෂයේදී හමු වේ. සාධනයක් තියෙන්නේ ලියන්න දත්තේ. දත්තේ අර දීලා තියෙන ටිකම ලියන්න. දත්තේ දීලා තියෙන ටිකම ලියන්න. මොකක්ද අපිට කියලා තියෙන්නේ අර ටියුට් එකේ ගාන දිහා බලන්න කියන්නේ ඕ කේන්ද්‍රීය වෘත්තයක AB සහ CD එකවර මේව ලියන්න පුළුවන් ජාය දෙක දික් කළ විට x ඉදී හමු වේ එවන තියෙන්නේ x ඉදී හමු වේ කියලා දැම්මම ඇති AB ට හා CD ට ලම්බකව AB ට සහ CD ට ලම්බකව OQ සහ OP and S අන්න OQ සහ මෙතන P ලක්ෂය නේද මේ මෙතන P ලක්ෂය මෙතන P ලක්ෂය එනම් ලම්බකව OP සහ OQ and then දැන් සාධනය කළ යුත්ත එකම ලියන්න. සාධනය කළ යුත්ත. මේක මේ හොඳ ගණන් ටිකක් මම මේ දාලා තිබ්බ ටික තමයි කියලා දෙන්නේ. දේශි ගණන් ඕගොල්ලන්ට දාලා දෙන්න. dv සමානයි OQ බවද දෙක XPO ත්‍රිකෝණය අංග සමයි XO Q ත්‍රිකෝණය බවද තුන px සමානයි ox බවද සාධනය කරන්න. දැන් මේකට අපි නිර්මාණයක් ගන්නවා මෙන්න මේ ox යා කරනවා. निर्माणय OX යා කර ඇත. මොකද මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්නේ වෙනවනේ නේද? POX මෙයා එන යා කරන්න වෙන්නේ. ඒක නිර්මාණයට කරන්න. දැන් ඉස්සෙල්ලාම OP සමානයි OQ කියන එක පෙන්නන්න ඕනේ. සමාන ජාය දෙකක කියලා කියනවානේ මෙතන අපි දිව්වේ නෑ එක AB සහ CD සමාන ජාය දෙක AB සහ CD සමාන ජාය දෙක සමාන ජාය කියලා කියනවා හරි එහෙනම් අපිට OB නේද මෙතන OB DB එන්නේ OB සමානයි OQ බව එහෙනම් මේ OB සමානයි OQ බව පෙන්නන්න දැන් එහෙනම් පළවෙනි එකට අපිට කෙලින්ම ගන්න පුළුවන් AB සමානයි DC දත්තේ
සමාන ජාය. එහෙනම් PO සමානයි OQ කෙලින් වෙනවා. මොකක්ද හේතුව? සමාන ජාය කේන්ද්‍රයට සමදුරින් පිහිටයි. කේන්ද්‍රයට සමදුරින් පිහිටයි. ඒක හරි. Right. Then XPO මේ ත්‍රිකෝණයයි XOQ මේ ත්‍රිකෝණයයි අංක සමයි කියලා පෙන්නන්න කියන. හරි සරල දෙයක්. අපි ඒකට කරන්නේ යා කරගත්ත ඒවට පේනවනේ. මොකද්ද මේක තියෙන්නේ? අපි දත්ත එකක් තියෙනවා. ඔව්. දැන් මේ ත්‍රිකෝණයේ මේ පාදයේ සමානයි කියන එකක් දැන් අරගෙන. මේ පාදයේ සමානයි කියන එක අරගෙන. ඊළඟ අය මොනවද තියෙන්නේ? මේක අංශ ගන්නවයි. මෙයත් අංශ ගන්නවා. මේ පොදු පාදේ. කර්ණයේ පොදු ඉදෙකට පොදු පාදේ. කර්ණ පාවස්ථාවයටදී අංග සමාන. හරි එහෙනම් අපි ගමු. XPO ත්‍රිකෝණය සහ XOQ ත්‍රිකෝණ සැලකීමෙන්. ඉතින් විතරම මේ වගේ ගණන් හදන්න ඕනේ. ඒක තමයි ඔයගොල්ලෝ ටික පැහැදිලි. PO සමානයි OQ. ඒක සාධිතයි. මෙතනින් සාධනය කරා. ඊළඟට මේ කෝණයේ අංශක 90යි. OP x කෝණය සමානයි OQ x කෝණය. ඒක අංශක 90යි. මෙයා පොදු පාදය. XO සමානයි XO පොදු පාදය. එම නිසා XPO ත්‍රිකෝණය අංග සමයි XOQ ත්‍රිකෝණයට හේතුව ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය සහ තවත් පාදයක් ඊළඟ ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණය සහ තවත් පාදයක් කර්ණ පාද. කර්ණ පාද අන්න ඒකත් හරි. ඊළඟ එකක් බලන්න. ඒක නිකම්ම කියතේ. තුන්වෙනි එක වලුන් නිකම්ම එන්න ඕනේ. ඉන්නේ නැහැ නේද? ඔව් ඊළඟ කියන්නේ තුන්වෙනි එක මොකක්ද? px සමානයි qx qx px සමානයි qx බව බලමු මෙතන. ඔව් එහෙම ඉන්න ඕනේ. p ඔව් px සමානයි qx බව px සමානයි qx බව. ඒක හරිනේ නේද? තුන්වෙනි එකක් නිකම්ම හරි. මොකක්ද? px සමානයි qx හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග ආන්නේ. ඉතින් සාධනය කිරීම හරි තේසි සාධනය කිරීම. මේගොල්ලෝ ඕගොල්ලන්ට මම මේ 10 කිව්වා මේම ගොඩක් කෙරෙන්නේ 11 වසරට නැවත මේම කෙරෙන්නේ අපිට අවශ්‍ය වෙනවා. නමුත් දැන් මම ඊළඟට අර පේපර් ක්ලාස් එක කරද්දී මේව දාගෙන කෙලින්ම දෙසැම්බර් ඉඳලම ගණන් හදාගෙන යනවා. ඒක දෝරට වාසියක් වෙනවා. සිද්ධාන්ත පන්තියේ කරන අතරතුර පේපර් ක්ලාස් එකේදී සමහර 10 කරන 11ට කරන්න තියෙන කොටස් තියෙනවා. 10 භාගයක් කරලා 4න් 3ක්ම 10 කරලා 4න් එකක් 11යි කරන්න තියෙනවා. පේපර් ක්ලාස් එකේදී 4න් එකටත් ගන්න දාලා ඒ තියෙන එකක් කියලා දෙනවා මම කරන්න. ඒතර ඕගොල්ලොන්ට මාස 6ක් 7ක් යනකොට සිලබස් එක වෙනවා පේපර් ක්ලාස්. හැබැයි ඒත් අපි සිද්ධාන්ත පන්තියක් කරගෙන යනවා. ආන්නේ දැන් මේ සැරේ විභාගයෙන් ළමයිගේ සිලබස් එක දැන් පේපර් ක්ලාස් එකේ ඉවරයි. නමුත් අපි සිද්ධාන්ත පන්තිය තාම යනවා පේපර් ක්ලාස් එකට. ඒතකොට ඕගොල්ලන්ට ගොඩක් ගණන් හැදෙනවා. ඊට පස්සේ පේපර් එක
අමාරු වෙන්නේ. ඒ වගේම උසස් පෙළ පන්තිට ගියාම අපිට මේ ජ්‍යාමිතිය කියන එක ඔයගොල්ලෝ මැක්ස් සයන්ස් කරනවා නම් ඉතාලම වැදගත්. ඒ නිසා හරියටම කරන්න බලන්න. නේ? එච්චර අමාරු නෑ ඈ. දැන් මම 45 වෙනි ගාන විතරයි අය හදන්නේ. ඒකෙත් තව ගණන් තුනක් ඕගොල්ලෝ ඉතුරු වෙනවා. 43 44යි 46යි 47යි ඕගොල්ලෝ හදන්න. දැන් 45 වෙනි ගාන ගමු. ඒකත් සාධනයේ ඉදිරිපත් කරලා තියෙන එක. බලන්න 45 වෙනි ගාන. ඕ කේන්ද්‍ර වූ වෘත්තයක AB සහ CD සමාන ජාය දෙකකි. එතන ඕ කේන්ද්‍රය. AB CD අන්න මේක සමාන ජාය දෙකක්. ඒවා පිහිටි එකිනෙක ලම්බකව සමච්ඡේදනය වේ. ඒවා පිහිටි එකිනෙක P වලදී ලම්බකව සමච්ඡේදිත වෙනවා. O සිට AB ට ඊළඟට O සිට AB ට සහ CD ට අදිනවද ලම්බක වල අඩි පිළිවෙලින් Q සහ R. මෙයා Q මෙයා R. මෙයාත් ලම්බක වැදලා තියෙන්නේ. මෙයාත් ලම්බක වැදලා. QR. වේ O QPR O QPR සමාන්තරාශ්‍රයක් බව සාධනය කරනවා. සමාන්තරාශ්‍රයක් බව සාධනය කරනවා. හරි. සමාන්තරාශ්‍රයක් කියලා සාධනය කරන්න නම් අපිට ඕනේ දේවල් අපි දන්නවා. මොකක්ද? මේක චතුරාශ්‍රයක්. එක්ක සම්මුඛ පාද සමාන වෙන්නේ. එහෙම නැත්නම් සම්මුඛ පාද යුගලයක් සමානයි සමාන්තරයි වෙන්නේ. නේ? ඉතින් ඔය වගේ බලන්න. හරි. බලන්න දත්තේ කියලා පටන් ගන්නකො බලන්න. දත්තේ කියලා දත්තේ ලියමු. ඕ කේන්ද්‍රීය වෘත්තයක AB සහ CD සමාන ජාය දෙකකි. සමාන ජාය දෙකකි. ඒවා පිහිටි එකිනෙකට ලම්බකව සමච්ඡේදනය වේ. ඒවා පිහිටි එකිනෙක ලම්බකව සමච්ඡේදනය වේ. O සිට AB ට CD ට ඇඳි ලම්බක වල අඩි පිළිවෙලින් Q සහ RB Q සහ RB සාධනය කළ යුක්ත සමචතුරස්‍රයක් බව නේද? ඔව්. සමචතුරස්‍රයක් බව සමාන්තරස්‍රයක් නෙවෙයි ඈ. O
OQPR समचतुरस्रයක් බව. දැන් මෙතන අපි සාධනය පටන් ගන්නවා. මෙයා समचतुरस्रයක් බව තමයි සාධනය කරන්න කියලා කියනවා. දැන් අපි දන්නවනේ මේ බලන්න මේ කෝණේ අංශක 90යි. මෙයත් 90යි. මෙයත් ලම්බක වේදලා තියෙන 90 නිසා අනිවාර්යෙන් මෙයත් 90. එහෙනම් මේක දැනට ඍජු කෝණාංශය. නේද? මේක සමචතුරස්‍රයක් කියන එක තමයි දැන් ඔප්පු කරන්නේ. දැනට අපි එහෙනම් අර කෝණ ඔක්කොම දන්නවා අපි අංශක 90යි. ඒවා කියලා තියෙනවානේ 90යි කියලා. එහෙනම් කෝණ හතරම අංශක 90 නිසා මෙයා ඍජු කෝණාංශයක් වෙනවා දැන්. අපිට මෙහෙම එක Q O R කෝණයද මොකද වෙන්න ඕනේ අංශක 90යි. එම නිසා O R PQ ඍජු කෝණාංශයේදී ඒක ඉස්සලා තියෙනවා. දැන් මෙයා ඍජු කෝණාංශය සමචතුරස්‍රයක් කියලා දෙන්නන්නේ කියන්නේ. දැන් මේ කියන ජාය සමානයි. මොනවද? AB සමානයි CD. දත්තේ ජායට සමතුලින් පීඩනවා මේ සමාන ජාය කේන්ද්‍රයක සමතුලින් පීඩනවා. එම නිසා OQ දුරයි OR දුරයි සමානයි. සමාන ජාය කේන්ද්‍රයට සමතුලින් පිහිටයි. මෙයයි සමාන. එහෙනම් මේ පාදයටත් අනිවාර්යයෙන්ම සමානයි. ඇයි? ඍජු කෝණාංශයක් නේ. ඍජු කෝණාංශයක සම්මුඛ පාද. හරි. දැන් අපිට ඕනේ මේ දෙන්න සමානයි කියලා පෙන්නන්න ඒක තමයි සමාන ජාය කේන්ද්‍රයට සමතුලිත පිටයි කියන අදහසින් තමයි ඒක ගන්නේ. නමුත් අපිට කියන්න පුළුවන් OQ සමානයි PR ද OR සමානයි QP ද වේ. මේකට හේතුව ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. එනනම් මේ පාද හතරම සමානයි. එම නිසා QO සමානයි OR සමානයි RP සමානයි PQ වේ. එම නිසා ORPQ සම චතුරස්‍රයේකි. මේක අපිට පිළිගන්න සම චතුරස්‍රය. හරි. හරි. එහෙනම් ඔයගොල්ලෝ ඉතිරි ගණන් ටික දැන් මේකේ තව ටිකක් ඉතුරු වෙනවා 43. ඔන්න මා කරගන්න 43 හදන්න ඕනේ. 44 හදන්න ඕනේ. 45 හරි 46 හදන්න ඕනේ. 47. ඔය ගණන් ටික හදන්න සෑහෙන ගණන් ප්‍රමාණයක් ඔන්න වෘත්ත ඡාය තුලින් මම ඔයාලට කියලා දුන්නා. හරි දැන් අපි ඊළඟ ටියුට් එකට යමු. දැන් වෘත්තයක ඡායත් එක්ක
අපේ තියෙන්නේ තව පාඩම් දෙක තුනක් එහාට ගිහිල්ලා වෘත්තයක කෝණ. නමුත් මම මේ පාඩම් දෙකම ඉගෙන ගන්නවා. මොකද දැන් වෘත්තයේ ඡායත් එක්ක වෘත්තයේ කෝණ පාඩම දෙකම එකට යනවා. ඉතින් ඒ නිසා ඔයගෙන් තා වැදගත් මේ වෘත්තයක ඡාය ඊළඟ වෘත්තයක කෝණ ගොඩක් දුරට ඔන්න ඕකෙන් අර වෘත්තය සම්බන්ධයෙන් ගණන් O level paper එකට අහලා තියෙනවා. ඒ කියන්නේ 10 කොටසෙන් දැහැන ප්‍රමාණයක් ගණන් O level paper එකට අහලා තියෙනවා. ඒ නිසා මේ දේවල් වැදගත්. එහෙනම් අපි ටිකක් ගණන් වැඩි හදන්න ඕනේ. ඒකෙන් තව ගණන් 40 ගණන්. මම මේකෙන් තියෙන සියලුම ගණන් හදනවා. හැබැයි කීපයක් ඕගොල්ලන්ට හදන්න දෙන්න. හරිද? දැන් එහෙනම් අපි ඊළඟ ටියුට් එක ගන්න වෘත්තයක කෝණ. හරි අපි දැන් යමු වෘත්තයක කෝණ ගන්න ටියුට් එක හරි දැන් ඒකේ ටියුට් එකේ ඉස්සල්ලාම තියෙනවා වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය හා වෘත්තයේ මත ආපාතිත කෝණය. එතන රූප සරණක දැනලා තියෙනවා. මේ පැත්තට වෙන්න දකුණු පැත්තට වෙන්න රූප සරණ ඇති. මෙන්න කේන්ද්‍රය O මේ වෘත්ත ඡාපයෙන් ඔන්න වෘත්ත ඡාපයක් කියනේම අපි පොඩි පන්ති වල ඉගෙන ගන්න තියෙනවා. මේක D මේ තමයි කඩේ වලින් අපි ආකරලා තියෙනවා AB කියන වෘත්ත ඡාපය. මේ වෘත්ත ඡාපය විනා සුළු වෘත්ත ඡාපය බෙදෙනින් තියෙන මහා වෘත්ත ඡාපය. එහෙනම් මේ වෘත්ත ඡාපය ගත්තොත් මේ බලන්න මෙන්න මේ වෘත්ත ඡාපය ඇතුලේ කේන්ද්‍රය ආකරන අරයන් දෙකක් සම්බන්ධ වෙච්ච කොටසක් තියෙනවා. මෙන්න මේ වෘත්ත ඡාපයට මේ අරයන් දෙක ආකරන කෝණය කේන්ද්‍රය ආපාදිත කරනවා. ඊළඟට මේ ඡාපයෙන් ඉතිරි කොටස තමයි මේ තියෙන්නේ. ආන්ගේ ඉතිරි කොටසේ තියෙනවා AD B කියන කෝණයක්. එහෙනම් ඒක වෘත්තයේ පරිධි ආපාදනය කරන කෝණය. එහෙනම් මේ තමයි කේන්ද්‍රීය ආපාදනය කරන කෝණය. මේ වෘත්තයේ ඉතිරි කොටසේ ආපාදනය කරන කෝණය. ඔන්න ඔය සම්බන්ධයෙන් තමයි අපි දැනගත යුත්තේ. හරිද? දැන් ඔය ඇඳලා තියෙන රූප සරණ තමයි මෙහා පැත්තෙන් අපේ තියෙනවා ඉඩ ඒක ලියන්නේ. කේන්ද්‍රයේ ආපාදිත කෝණය ලියන්නේ දැන් කේන්ද්‍රයේ ආපාදිත කෝණය කියන මාතෘකාව එතෙන්ට ලියන්න. ඉස්සෙල්ලා අපි ඒක ලියන්න. කේන්ද්‍රයේ ආපාදිත කෝණය බලමු ඉස්සෙල්ලා මේ මාතෘකාව ඒකින් පල්ලෙහාට කේන්ද්‍රය ආපාදනය කරන කෝණය අපි ලියමු. දැන් මම කිව්වා මේ වෘත්තය AB ඡායත් එක්ක කොටස් දෙකකට කපනවා සුළු ඡාපය සහ මහා වෘත්ත ඡාපය ලෙස. කියන්නේම මේ AB ඡාය මගින් වෘත්තය කොටස් දෙකකට බෙදී යන්න මෙහි AB ඡාය මගින් වෘත්තය සමාන කොටස් නෙවෙයි කොටස් දෙකකට බෙදී. යන්න කොටස් දෙකකට බෙදී. මෙතන අපි C ලක්ෂයකුත් ලකුණු කරලා තියෙනවා ඈ. පළවෙනි එක අපි ගමු. විශාල වෘත්ත ඡාප කොටස. ඒ කියන්නේ ABD කියන්නේ විශාල අර අපි ගත්තේ විශාල වෘත්ත ඡාප කොටස නැත්නම් වෘත්ත කොටස විශාල වෘත්ත කොටස එනම් අර අපිට ලියන්න පුළුවන් ABD කොටස ABD කොටස මහා වෘත්ත ඡාපය
ලෙස හැඳින්වේ. මෙන්න මේ කොටස තමයි මහා වෘත්ත ඡාප. මහා වෘත්ත ඡාපය. එතනින් ලියන්න ඒක. දෙවෙනි එක කුඩා වෘත්ත කොටස. එනම් ACB කොටස සුළු වෘත්ත ඡාප කොටස. මේ තමයි මේ සුළු වෘත්ත ඡාප කොටස. අන්නේම ඉවත් නම් කරනවා. හරි. දැන් ඊළඟට තව කොටුවක් තියෙනවා ඔයගොල්ලන්ට ලියා ගන්න. එතන සටහන කියලා දාලා සටහන කියලා දාන්න. අර ඊළඟට තියෙනවා කුඩා එකක්. මෙන්න මේ මෙතන මේ කොටසේ ඒකේ සටහන කියලා දාලා ලියන්න. මේ AB කියන එක නම් විස්කම්භය වල විදිහ. හරියට මේ වෘත්තය සමාන කොටස් දෙකකට බෙදෙනවා. AB ඡාය විස්කම්භය වන විට වෘත්තය සමාන කොටස් දෙකකට බෙදී. ඒක අර සටහන කියලා අර පොඩි කොටුව ගෑන්නේ කියන. වෘත්තය සමාන කොටස් දෙකකට බෙදී. දැන් එතකොට මේ අනුව අපිට ගන්න පුළුවන් මෙන්න මේ සුළු වෘත්ත ඡාපය එක්ක කේන්ද්‍රය ආපාදනය කරන කෝණය තමයි AOB කියන කෝණය. මේ කියන සුළු වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය. ඒ වගේම තමයි මේ කියන මහා වෘත්ත ඡාපයෙන් මෙතෙන් අන්න අරයක් දෙකක් එක්ක සම්බන්ධ වෙනවා මෙන්න මේ කෝණය. මේ කෝණය. මේ කෝණයට අපි කියන්නේ මහා වෘත්ත ඡාපයේ සම්බන්ධයෙන් කේන්ද්‍රය ආපාදිත කරන කෝණය AOB පරාවර්තිත කෝණය. ඒක. මෙන්න මේ සුළු වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය AOB කෝණය. මහා වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය ආපාදිත කරන කෝණය AOB පරාවර්තිත කෝණය. එහෙනම් සුළු වෘත්ත ඡාපයෙන්ුයි මහා වෘත්ත ඡාපයෙන්ුයි දෙකෙන්ම කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. අන්න ඒවා හොඳට අඳුනා ගන්න ඕනේ. ඊළඟ කොටුවේ ලියන්නේ. මෙහි ACB සුළු වෘත්ත ඡාපය මගින් කියලා ලියලා කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය AOB කෝණය වේ. AOB කෝණය. මම මේ තාමත්ම සරලව මේවා කියලා දෙන්නේ මොකද අපිට ඉදිරියට තව වැදගත් වෙනවා. මේ විදිහට සරලව කෙලින්ම මේ ගණන් හදන්න යන්නේ නැහැ. කෙලින්ම මේක තියෙන ක්‍රමයන් කියලා දීලා ගණන් හදන්නට වඩා මේවා විස්තර කිරීමක් කරන්න ඕන. දැන් ඔන්න කේන්ද්‍රය ආපාදනය කරන කෝණය අපි මේ කරගෙන යන්නේ. එහෙනම් සුළු වෘත්ත ඡාපයෙන්ොත් මහා වෘත්ත ඡාපයෙන්ොත් කේන්ද්‍රයේ කෝණ ආපාදනය කරනවා. දැන් අපි ගමු ADB. ABB මහා වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය ආපාදිත කරන කෝණය. කේන්ද්‍රයේ
ආපාදනය කරන කෝණය ඒක AOB පරාවර්තිත කෝණය ඒක ලියන්න ඕනේ ඈ ඒක වැදගත් පරාවර්තිත කෝණය මෙන්න මේ කෝණය AOB පරාවර්තිත කෝණය මේ මෙයාට තමයි AOB පරාවර්තිත කෝණය කිව්වේ ඒක ඕනනම් මෙතන ලිව්වත් කමන්නේ AOB පරාවර්තිත කෝණය ඔන්න ඒක තියාගන්න මොකක්ද මේ AOB පරාවර්තිත කෝණය හරි දැන් ඒකේ අපිට තව දැන් ඊළඟ මාතෘකාව කියනවා වෘත්තය මත ආපාදිත කෝණය ඊළඟ කොටුවට එන්න තව ඔන්න ඉස්කොටුවක් කියනවා ඊළඟ පියවරේ ඊළඟ පිටුවේ වෘත්තය මත ආපාදිත කෝණය වෘත්තය මත කියලා තියෙනවා එහෙනම් අපි බලමු වෘත්තය මත ආපාදනය කරනවා දැන් මේ කෝණය බලන්න ACB සුළු වෘත්ත ඡාපයෙන් ගත්තොත් මේ වෘත්තය මත ආපාදිත කෝණය කියන්නේ ACB කියන එකට අනිත් පැත්තේ ඡාපයේ පිටන. එහෙනම් සුළු වෘත්ත ඡාපයේ සම්බන්ධයෙන් වෘත්තය මත ආපාදනය කරන්නේ මහා වෘත්ත ඡාපයේ මත කෝණය. මේ කියන්නේ ADD කියන්නේ ACB කියන සුළු වෘත්ත ඡාපයේ මගින් වෘත්තයේ ඉතිරි කොටසේ සාධන කෝණය. එහෙමනම් මේ කියන මහා වෘත්ත ඡාපයේ මේ මෙයා අපිට යා කරන්න වෙනවා මෙන්න මේ විදිහට යා කරන්න. ତොර මහා වෘත්ත ඡාපයෙන් ගත්තොත් මෙයානේ මහා වෘත්ත ඡාපය ඒකට කේන්ද්‍රය ආපාදනය කරන්නේ මේ පරාවර්තිත කෝණය. එහෙනම් සුළු වෘත්ත ඡාපයේ හැදලා තියෙන කෝණය තමයි වෘත්තයේ මත ACB. මේ සුළු වෘත්ත ඡාපයේ මත හැදලා තියෙන එක තමයි ACB. එහෙමනම් සුළු ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාදනය කරනවා නම් කෝණය මහා ඡාපයේ මගින් තමයි පරිධිය ආපාදනය කරන කෝණය. මහා වෘත්ත ඡාපයක කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය පරිධිය ආපාදනය කරන කෝණය ඉන්නේ සුළු වෘත්ත ඡාපය. මේක මතක තියාගන්න. හරිද? දැන් අපි ලියමු මේක. අර විදිහටම ACB සුළු වෘත්ත ඡාපයේ මගින් වෘත්තය මත ආපාදිත කෝණය ADB ඒ වගේම ABD මහා වෘත්ත ඡාපය මගින් වෘත්තයේ ආපාදිත කෝණය ඒ කියන්නේ වෘත්තයේ පරිධියේ නැත්නම් පරිධියේ ඉතිරි කොටස මත ආපාදිත කෝණය ACD මේක ලියගන්න. හරි. දැන් අපි 48 වෙනි ගානට යන් ටියුබ් එකේ එක දිගටම අර ගණන් ටික දාලා තියෙනවා. 48 වෙනි ගානට යන්.
බලන්න 48 වෙනි ගාන මෙයා AB මෙයා C මෙයා O මෙතන E ABC මෙයා යා කරලා තියෙනවා මෙතන D ලක්ෂයේ හරි දැන් කියනවා මෙම වෘත්තයේ කේන්ද්‍රය OB පහත දැක්වෙන කොටස් නම් කරන්න. එක O කියන එක. පළවෙනිට O කියන්නේ මොකක්ද? වෘත්තයේ කේන්ද්‍රය. වෘත්තයේ කේන්ද්‍රය. ඊළඟට අහනවා AC. AC ඔව් නම් කරමු. බලමු AC කියන්නේ මෙයා. වෘත්තයේ මොකද්ද? විස්කම්භය. केंद्र हरायन जाए ඊළඟට අහනවා OA OA මොකද්ද වෘත්තයේ අරය වෘත්තයේ අරය හරි අපිට පැහැදිලි ADB සුළු වෘත්ත ඡාපයේ කේන්ද්‍රය ආපාදිත කෝණය ADB සුළු වෘත්ත ඡාපයේ කේන්ද්‍රය ආපාදිත කෝණය මේ තියෙන්නේ මෙයන් අපි යා කරමු එකක් තෝරන්නේ ADB සුළු වෘත්ත ඡාපයේ මෙන්න කේන්ද්‍රයේ ආපාදනය කරනවා කෝණය දැක මේ සුළු වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රයේ ආපාදනය කෝණය AOB සුළු වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රයේ ආපාදිත කෝණය එතන ඔයාලගේ ලියන්න ඉඩ තියෙනවා එහෙනම් මොකක්ද ඒක EOC 5 ADB සුළු වෘත්ත ඡාපයේ වෘත්තයේ ආපාදිත කෝණය ADB සුළු වෘත්ත ඡාපයේ වෘත්තයේ ආපාදිත කෝණය බලන්න මේ සුළු වෘත්ත ඡාපයෙන් වෘත්තයේ ආපාදිත කෝණය මොකක්ද AEB AEB කොටස් නම් කරන්න මේ තියෙන්නේ हरी AEB AEB महा वृत्त चापेन केंद्रे इस्लाम में केंद्रे आपादित कोण මේ තියෙන මහා වෘත්ත ඡාපය. ඒකෙන් කේන්ද්‍රය මේ අරයත් එක්ක සම්බන්ධ වෙන මේ තියෙන AOB පරාවර්තිත කෝණය. AOB පරාවර්තිත කෝණය. හත ADB මහා වෘත්ත ඡාපයෙන් වෘත්තයේ ආපාදිත කෝණය මහා වෘත්ත ඡාපයෙන් වෘත්තයේ
ආපාතිත කෝණය. වෘත්තයේ ආපාතිත කෝණය. මේ තමයි මහා වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරේ මේ කියන පරාවර්තිත කෝණය. එහෙනම් සුළු ඡාපයේ මත ආපාදිත කෝණය ADB තමයි වෘත්තයේ මත ආපාදිත කෝණය. ADB. මේවා හරියට ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. ඒකයි මම අර සෙල්ලම් කියන දේ නැවතත් අය රූප සටහනක් මගින් ඔන්න ඔය ප්‍රශ්න ටික දැන්. මේවා තව යහක් යනකොට අපිට වෙලක් වෙනවා. මතක තියාගන්න වෙනවා විභාග ඉවර වෙලත් හරි 49 වෙනි ගැටලුව බලමු දැන් පොඩක් බලන්න 49 වෙනි ගැටලුව දැන් බලමු අපි 49 වෙනි ගාන ඒ සඳහා අපිට රූප සටහනක් කියලා තියෙනවා මේ විදිහට. කෝණය AOB කෝණය මෙයා A කියලා නම් කරලා තියෙනවා. මේ කෝණය B කියලා නම් කරලා. බලන්න. මෙම රූපේ දැක්වෙන දිගටි තොරතුරු අනුව. A කියන්නේ මොන කෝණයද කියලා අහන්න. සුළු කෝණයක්. B කියන්නේ මොකක්ද? B මොකක්ද? පරාවර්තිත කෝණ. පරාවර්තිත කෝණ. A ධන B වල අගය යනවා. එහෙනම් A කෝණයේ ධන B කෝණයේ අගය. මෙයා සුළු කෝණයක්, මෙයා පරාවර්තිත කෝණයක්. මේක ලක්ෂයක් වටා කෝණ 360යි. අංශක 360. හරි දැන් 50 වෙනි ගානට අපි යමු 50 වෙනි ගානෙත් අපිට ඔය වගේ සිද්ධාන්ත කොටස් ටිකක් වෘත්තයක් මෙයා ඕ කේන්ද්‍රය මෙයා AOB මෙයා E මේ කෝණය D මෙහි දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය OB AEB මහා වෘත්ත ඡාපයට අනුව කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. කොහොමයි? ඔව් වෘත්තය ආපාදනය කරන කෝණය. ඒක ලියන්න. අර විදිය අර ඒ ටිකම තමයි ඈ. ඒ ගාන केंद्र आपादित करना कोणයයි වෘත්තය ආපාදිත කරන कोणයයි කියන්නේ මේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය OB AEB මහා වෘත්ත ඡාපයට අනුවන්නේ මහන්නේ AEB මහා වෘත්ත ඡාපයට අනුව කේන්ද්‍රයේ ආපාදිත कोणය එලා මෙතනින් ඉඳ තියෙන්නේ මහා වෘත්ත ඡාපය මෙයානේ ඒකට අනුව කේන්ද්‍රය ආපාදිත කෝණය AOB පරාවර්තිත කෝණයයි වෘත්තයේ ආපාදිත කෝණය ADB කෝණ ඒක ලියන්න ඊළඟට 52ක් අහලා තියෙන්නේ ඔය වගේ තමයි.
දැන් 52 බලන්න. ඒකෙත් ඔය විදියටම තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. 52. ඒවා ඉතින් උත්තර ලියන්න පුළුවන් ඕගොල්ලන්ට නිකන්. මෙයා කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මේ තමයි PQ. මෙතන ලක්ෂයක් තියෙනවා R. වෘත්තය මත තව ලක්ෂයක් තියෙනවා මෙතන S. මෙම වෘත්තයේ කේන්ද්‍රය OV. PRQ සුළු වෘත්ත ඡාපයට අනුව. PRQ සුළු වෘත්ත ඡාපයට අනුව. ඔව්. මේ තියෙන සුළු වෘත්ත ඡාපේ මෙයා. මේ තමයි. කේන්ද්‍රය ආපාදිත කරන කෝණය මෙන්න එනවා POQ. කේන්ද්‍රය ආපාදිත කරන කෝණය අනුව අහන්න ඉස්සෙල්ලාම කේන්ද්‍රය ආපාදිත කරන කෝණය. AOQ කෝණය. වෘත්තය ආපාදිත කරන කෝණය. දැන් මෙන්න මේ කියන සුළු වෘත්ත ඡාපයේ තියෙන මහ වෘත්ත ඡාපයේ හැදෙන්න ඕනේ PSQ. PSQ කෝණ. හරි. හරි. දැන් ඊතරම ඊළඟට ටියුබ් එකේ මේ පොඩි කොටුවක් තියෙනවා වෘත්තේ 52 වෙනි ගානට පස්සේ. දැන් අපි 52ක් කරානේ. ඒකේ අපි ලියන්න සටහන කියලා දාලා අර 52 ගානට පස්සේ තියෙනවනේ කොටුවක් කියලා. ලියන්න සටහන කියලා දාලා මේ අනුව මහා වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාදිත කෝණය සෑම විටම පරාවර්තන කෝණයකි. මේක කියන්න මතක තියාගන්න. මේ අනුව මහා වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාදිත කරන කෝණය සෑම විටම පරාවර්තන කෝණයකි. සෑම විටම පරාවර්තන කෝණයකි. හරි. දැන් අපේ 53 වෙනි ගානත් පොඩි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒකත් අහලා ලියමු. 53ට මෙයා O මෙයා X මෙයා Y. මෙතන Z කෝණයක්
තියෙන්නේ ඈ. මෙතන මේ කෝණේ W. මෙයා තියා කරලා තියෙනවා. දැන් අහනවා මෙම වෘත්තයේ කේන්ද්‍රය OB. ඒ කොටස XY සුළු වෘත්ත ඡාපයෙන් XY සුළු වෘත්ත ඡාපයෙන් එක කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය. कोणे බලන්න කේන්ද්‍රය ආපාදනය කරන කොටි මේ සුළු වෘත්ත ඡාපයෙන් x OY දෙක වෘත්තයේ ආපාදිත කෝණය දැන් මේ වෘත්තයේ ඉදිරි කොටස මෙහෙට එන්නේ මේ XWY B කොටස කියනවා XI මහා වෘත්ත ඡාපයෙන් එක බලන්න ලියන්න ඕනේ එක කේන්ද්‍රයේ ආපාදිත කරන කෝණය ඔව් මේ කියන මහා වෘත්ත ඡාපයේ මගින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය XOY කෝණේ පරාවර්තිත කෝණය. දැන් ඉතින් මේවා හොඳට පැහැදිලි වෙන්න ඕනේ ඈ. ඊළඟ වෘත්තයේ ආපාදිත කරන කෝණය. මේ කියන මහා වෘත්ත ඡාපයෙන් එන අර සුළු වෘත්ත ඡාපය ආපාදනය කරන XZW. හරි. දැන් අපි මේකේ ක්‍රමයක් තියෙනවා අන්න ඒකෙට යන්න. ක්‍රමයට යන්න. බලන්න වෘත්තයේ ඡාපයකින් ඊළඟ මාතෘකාව වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේහි ආපාදිත කෝණය සහ වෘත්තයේ මත ආපාදිත කෝණය අතර සම්බන්ධය එනම් වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණයයි වෘත්තයේ ඉදිරි කොටසේ පරිධිය මත ආපාදනය කරන කෝණය අතර වෙනස සම්බන්ධය වෙනස නෙවෙයි සම්බන්ධය ඒක ප්‍රමේයක් මගින් ඉදිරිපත් කරලා තියෙනවා දැන් මම ඒක රූප සටහනක් මගින් අඳුත් මේ විදිහට केंद्रीय O මෙයා A B වෘත්තයේ පරිධිය මත අපි කියනවා C කියන එක බලමුකෝ මෙන්න මේ කියන සුළු වෘත්ත ඡාපයේ මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය වෘත්තයේ පරිධියේ ඉදිරි කොටසේ ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් එහෙනම් මෙයා A නම් මෙයා 2යි මේක තමයි සම්බන්ධය මෙයා A නම් මෙයා 2යි අන්න ලියාගන්න ක්‍රමය
කියන්නේ මෙහෙම වෘත්තයක ඡාපයකින් केंद्रे आपातनय करण कोणय गमा आपातनीय करण कोणय गमा इम चापय मगिन मूर्ति परिधिය මත ඉතිරි කොටසේ मूर्ति ඉතිරි කොටසේ ආපාදනය කරන කෝණය මින් දෙගුණයකි कोने में देगुणे अन्न प्रकार मूर्ते एवं छापे मगिन मूर्ते इतिरि कोटसे मत आपादने करන कोणे में देगुणया හරි දැන් බලන්න 54 වෙනි ගානට 54 ඔව් A O B මෙයා D මෙතන C මේ कोणය A මේ कोणය B මේ कोणය C මේ कोणය D නම් කරලා තියෙනවා हरी දැන් අහන්න මෙම වෘත්තයේ කේන්ද්‍රය OB AOB සහ AOB සහ ADB වලින් දැක්වෙන කෝණ යුගලයේ පොදු ශීර්ෂ යුගලයක් නම් කරන්න. හරි. මේ කෝණයටයි AOB කෝණයටයි ADB කෝණයටයි කියන පොදු ශීර්ෂය මොකක්ද? A සහ B. එහෙනම් පොදු ශීර්ෂ දෙකක් නම් කරන්න කියන්නේ පොදු ශීර්ෂ A සහ B වේ. එතන පල්ලෙහාම ලියයි. මේ A සහ B තමයි මේ කෝණයටයි පොදු ශීර්ෂ. දෙක A අනුව AB සුළු වෘත්ත ඡාපයට අනුව එම කෝණ දෙක නම් කරන්න. සුළු ඡාපයට අනුව එම කෝණ දෙක නම් කරන්න. AOB කියන කෝණය නම් කරන්න केंद्रे आपादित कोणे ADB कोणे नामकरण वृत्ते आपादित कोणे මේ කීපයක්ම කියලා දෙනවා ඒක नामकरण මොන नाम තුන්වෙනි ගානවා
තුන්වෙනි කොටස A සහ B අතර සම්බන්ධයක් දැක්වීම පිණිස බීජීය ප්‍රකාශනයක් ලබා ගන්න. A සහ B වේ සිම්පල් A සහ B. කලින් ක්‍රමයක කිව්වා කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධියේ ඉදිරි කොටසේ ආපාදනය කරන කෝණයෙන් දෙගුණයයි. එහෙනම් මොකද්ද බීජීය සම්බන්ධය? A සමානයි. නව A සමානයි. මොකද්ද වෙන්න ඕනේ? 2යි B. මෙන්න ඒ කෝණය මෙයා වගේ දෙගුණයක්. එහෙනම් A සමානයි 2යි B තමයි බීජීය සම්බන්ධය. ඊට පස්සේ කියනවා එම සම්බන්ධය ලබා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමය ලියා දක්වන්න. මොකක්ද? ලියන්න. ලියන්න බලන්න. දැන් කියලා දුන්නේ. ඔව්. වෘත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය එම වෘත ඡාපයේ ඉදිරි කොටස මත එම වෘත ඡාපයේ ඉදිරි කොටස මත ආපාදනය කරන එම වෘත ඡාපයේ වෘතයේ ඉදිරි කොටස මත ආපාදනය කරන කෝණයකින් දෙගුණයකින් ක්‍රමය කෝණයෙන් දෙගුණයකින් ය. හරි. ඊළඟ කොටස බලන්න AP මහා වෘත්ත ඡාපයේ මගින් කේන්ද්‍රයේ වෘත්තයේ ආපාදනය කරන කෝණය නම් කරන්න. AB මහා වෘත්ත ඡාපයේ මගින් මෙන්න මේ කියන මහා වෘත්ත ඡාපයේ මගින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය කේන්ද්‍රයේ ආපාදිත කෝණය AOB පරාවර්තිත කෝණය. AOB පරාවර්තිත කෝණය. දැන් ඒක මෙහෙමනේ දාලා තියෙන්නේ නේද? ලියන්න මෙහෙම තියෙන නිසා මේක කිව්වත් කමන්නේ. AOB පරාවර්තිත කෝණය කේන්ද්‍රයේ ආපාදිත කෝණය වේ. ඊළඟ එක දෙක දීලා තියෙනවා ACB වෘත්තයේ ආපාදිත කෝණය වේ. ඒකෙන් තහනවා C සමානයි 2යි D වීමට හේතු දක්වන්න. හරි. C සමානයි 2යි D වීමට හේතුව මේ හේතුවම තමයි. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය වෘත්ත ඡාපයේ වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් වේ. ඒකම ලියන්නේ. මොකද මේ තමයි මහා වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මේ තමයි පරිධියේ ඉදිරි කොටස ආපාදනය කරන කෝණය. එයා D එහෙනම් C සමානයි 2යි D වෙන්නේ අන්න මේ කියන හේතුව මත. ඒක ලියන්න.
හරි. ආගේ තව කොටස් ටිකක් තියෙනවා බලමු. A කෝණයේ අංශක 80 නම් B කෝණය. A කෝණයේ අංශක 80 නම් B කෝණය. එහෙනම් අපි A කෝණය සමානයි 2B නේ. එහෙනම් 80 සමානයි 2B. එහෙනම් B කෝණය කියන්නේ 80 බෙදන්න 2කින් 40. B කෝණයේ අංශක 40. B කෝණයේ අංශක 40. ඊට පස්සේ C කෝණය අහනවා. මෙයා 80 නම් C කෝණය බලන්න 360න් 80 අඩු කරන්න. C කෝණය 360න් පරාවර්තිත කෝණය බලන්න 80 අඩු කරන්න. එතකොට බිඳුවයි 16න් 8ක් ගියාම 8යි 280යි. C කෝණය. ඒ අනුව D කෝණය අහනවා. එහෙනම් D කෝණය කියන්නේ C සමානයි 2යි D. එහෙනම් 280 බෙදීම 2 සමානයි D කෝණය 140. D කෝණය 140. හරි බලන්න ඊළඟ ගාන. පනස් පස්වෙනි ගාන ඊළඟට බලන්න. පනස් පහ. P Q R මේකත් යාද කරලා තියෙනවා. මෙම වෘත්තයේ කේන්ද්‍රය OV. එක P හා Q අතර ඇති සම්බන්ධය ලියා හේතු දක්වන්න. මේකේ තමයි P කියන කෝණය. මෙයා තමයි Q කියන කෝණය ඈ. තියලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. මේක වෘත්තයේ කේන්ද්‍රය OV පළවෙනිට අහන්නේ P සහ Q අතර ඇති සම්බන්ධය කියන්නේ හේතු දක්වන්න. මේ P සහ Q අතර තියෙන සම්බන්ධය P සමානයි 2යි. ඒකනේ හේතුව P සමානයි 2යි Q. මොකක්ද ඒක? වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේහි ආපාතිත කෝණය එකකින් අපි ලියමු. වෘත්තය මත ආපාතිත කෝණයමින් දෙගුණයකි. අන්න ඒකයි හේතුව. එහෙම කිව්වට ඇති. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය වෘත්තය මත ආපාතනය කරන කෝණයමින් දෙගුණයකි.
හරි ඊළඟ කියනවා POQ 79. POQ 79. POQ සමානයි 79. මොකක්ද කියන්නේ? OQP බලන්න ඒක OQP හරි මෙන්න OQP මේ කෝණේ හොයන්න මේ පාදයයි සමානයි දැන් මෙයා අපි 70යි කියලා දානවා මේ කෝණේ 70 දැන් මෙයයි මොකද වෙන්න ඕනේ එහෙනම් මේ කෝණයයි මේ කෝණයයි සමානයි මෙයයි නම් මෙයත් ඒ හේතුව මොකද්ද මොන කෝණද සමද්විපාද ත්‍රිකෝණයක් සම්මුඛ පාද වලට සම්මුඛ කෝණ සමානයි. දැන් අපිට එනම් මේකදී මෙහෙම ලියන්න පුළුවන්. PO සමානයි OQ. වෘත්තයේ අරය. එම නිසා මේ කෝණ දෙක සමානයි. OPQ කෝණය සමානයි PQO කෝණය සමානයි යයි සිතමු. ඒ කියලා ගත්තනේ. මෙහෙම. දැන් එහෙනම් මේ තුනේ එකතුව 180ට සමාන කරන්න. ඒ නිසා 2a ධන 70 සමානයි 180යි. එහෙනම් 2a සමානයි 180න් අඩු කරන්නේ 70ක්. ඔන්න 2a එනවා 110යි. ඒ කියන්නේ 110 බෙදන්න 2කින් ඔන්න ඒ කෝණය එනවා 55. ඒ කෝණය අගේනවා 55. අන්න ගන්න. මේ කෝණය අගේ 55යි. ඊළඟට PRQ කෝණය. ඒකේ ඊළඟ කොටසද දෙවෙනි කොටස PRQ කෝණය. PRQ කෝණය. බලන්න. PRQ කෝණය කීයක්ද වෙන්නේ? 70 බෙදීම 2යි. ඇයි අපි මෙතනින් කිව්වා මෙයා 2යි කිව් කියලා අංශක 35යි. අන්න දාන්න. Q कोणे अंशक 35 है QOR 35 නම් ඊළඟට කියනවා බලමුකෝ QOR මෙන්න මෙයා 35 නම් තව කෝණ දෙකක් හොයන්න QOR කෝණය 35 නම් OQR कोणे OQR कोणे नहीं OQR कोणे දැන් මේ පාදෙන් සමානයි වෘත්තයරේ එමනම් මේ කෝණේ B නම් අපි මේ කෝණය B කියලා ගමු අර වෙනත් පාටකින් දාගන්න ඒවා ගන්න ඒවා එමනම් අපිට ලියන්න පුළුවන් මෙතන OQ සමානයි OR වෘත්තයේ අරය එම නිසා
OQR कोणය සමානයි QR O कोणය BI සිතමු. 2යි B ධන 35 සමාන කරන්න දැන් අපිට මෙයානේ හොයන්න කියන්නේ 180. අන්න B වල ගේනවා. එතකොට ඒ කොනේ තමයි. හොයන්න බලන්න. දෙකයි B ධන 35 සමානයි 180යි. එහෙමනම් 2යි B සමානයි 180ෙන් අඩු කරන්න 35. මෙන්න 2යි B එනවා 10න් 5ක් 5යි 145යි B කෝණය එනවා 145 දෙකෙන් බෙදන්න 72.5 නේ. අන්න B වලගේ 72.5. B වලගේ 72.5. එහෙනම් B වලගේ 72.5 කියන්නේ OQR කෝණය 72.5. ඒකත් හොඳ ගණනක් මේක ඈ බලන්න. ගණන් ගොඩක් දාලා තියෙනවා ඒක. ඊළඟ QRP එන්න මේක මේ කොටනේ QRP කොටනේ වෙන්නේ QPR කොටනේ QPR දැන් ඊළඟට හොයන්න කියන්නේ QPR මේ කොටනේ නේ මේ ත්‍රිකෝණය ගත්තොත් මේ බලන්න මෙයා මෙයා A මෙයා B මෙයා Q ඔය ඔක්කොම අපි දන්නවා මෙයා හොයාගන්න මොන ත්‍රිකෝණයෙන්ද PQR ත්‍රිකෝණයට එහෙනම් මෙයා QPR ධන බලමු A කෝණය අපිට කීයද ආවේ කලින් ආව 55යි ධන B කෝණය අපිට ආවා කීයක්ද B කෝණය අපිට කීයද ආවේ 72.5යි B කෝණය අය මොකක්ද තියෙන්නේ Q කෝණය අපි ඒකත් හෙව්වා අංශක 35යි නේද Q කෝණය Q කෝණය අංශක කීයද ආවේ මෙයා 70 නම් මෙයා 35 නේ ආවේ 35 සමානයි 180. දැන් එහෙනම් QPR කෝණය සමානයි මේ ටික එකතු කරන්න. 35යි 55යි එකතු කරාම 60යි 90යි. 90ට 72.5ක් එකතු කරන්න. 90ට 70ක් එකතු කරාම 162.5යි. 162.5 සමානයි 180යි. එහෙනම් QPR කෝණය සමානයි 180ෙන් අඩු කරන්න 162.5. බලන්න කීයද 162.5ක් 7.5යි 17.5 දෙකේ සම්පූර්ණ ටිකම තියෙනවා
හරි දැන් අපි 56 වෙනි ගාන බලන්න මේක අපිට ද සිද්ධාන්ත කොටස් කිව්වොත් මේකේ අහන ගමන් ඒවා ගණන් වලට කලදසල ගණන් කිව්වොත් කරලා තියෙනවා හොඳ ගණනක් ඒකට පැහැදිලි කරගත්තා නෑ නේද බලමු 56 වෙනි ගාන රූපසනට යනකොට ඇඳගන්න නැත්නම් ඕවා කේන්ද්‍රීය වූ මේ කෝණයේ අංශක 40ක් දීලා තියෙනවා A B C මෙම වෘත්තයේ කේන්ද්‍රය OB මෙහි OAB කෝණයේ අංශක 40යි AO ABO AOB ACB අගේ අංශය දැන් අපි මේ පාදේ සමානයි නම් මෙයා 40 නම් මෙයා 40යි පළවෙනි දාන්නේ මොකද්ද AO ABO ABO OA සමානයි OB වෘත්තයේ හරි වෘත්තය හරි එම නිසා ABO කෝණයත් අංශක 40යි සම්මුඛ පාදවලට සම්මුඛ කෝණ සමාන වේ සම්මුඛ කෝණ සමාන වේ හරි දැන් AOB මෙයත් 40යි දැන් මේ හොයාගත්තා මෙයත් 40යි ඒක අපි වෙනත් පාඩකින් දාමු දැන් මෙයා හොයන්න පුළුවන් AOB ත්‍රිකෝණයේ 40යි 80යි ධන AOB කෝණය 180යි එහෙමනම් AOB කෝණය සමානයි 180න් අඩු කරන්න 80ක් ආයනවා AOB කෝණය 100යි 100යි හරි ඊට පස්සේ අපි අය අහන්නේ මොකද්ද ACB කෝණය අගය ඔව් කියන්න බලන්න AOB වලින් භාගයයි 100 බෙදීම 250යි ඒ තුන මොකද්ද වෘත්ත ඡාපයකින් केंद्रे आपातित कोणीय वृत्तेहि आपातित कोणीय मेन द्विगुणेति හරි
නේ දැන් මේකේ තව ගණන් තමයි දැන් අපි හදන්න තියෙන දිගටම ඊට පස්සේ එක මූර්ත ඛණ්ඩයේ කෝණ පිළිබඳව දැනගන්න ඕනේ අර්ධ වෘත්තයක් මත කෝණය දැනගන්න ඊට පස්සේ අපිට ගණන් හදන්න තියෙන සෑහෙන ගණන් ප්‍රමාණයක් ඕකේ තියෙනවා තවත් දවසක් අපිට අවශ්‍ය වෙයි මොකද ඊටත් එහා අවශ්‍ය වෙයි වගේ මොකද හොඳ මට්ටමේ ගණන් ටිකක් දාලා තියෙනවා සාධනීය ඒවා හදමු මම ඕගොල්ලන්ට ගොඩක් කීකේ ගණන් හදන්න තියෙනවා හරි එහෙනම් දැන් මම ඒකේ දැනට මම අර කිව්ව ගණන් ටික හදන්න ඕනේ ඈ හරි එහෙනම් අපි ඊළඟ දවසේ අය නැවත හම්බෙමු